සුබ දවසක්. අපි වීඩියෝ පාඩම් මාලාවේ බයොලොජි වීඩියෝ පාඩම් මාලාවේ තවත් පාඩමක් අද ආරම්භ කරනවා. මම අද මාතෘකාව වශයෙන් තෝරගත්තේ විශේෂයෙන්ම විභාගයේදී අපිට වැදගත් වෙන පාඩම් කොටසක් මානව ලිංග නිර්ණය සහ මානව ලිංග ප්‍රතිබද්ධය සම්බන්ධව අපි ගත්තොත් මානව ලිංග නිර්ණය ඒ සමග මම සම්බන්ධ කරන මේකත් එක්කම මානව ලිංග ප්‍රතිබද්ධය සම්බන්ධව අපි මේ මාතෘකාව ගැන කතා කරද්දී අපි සාමාන්‍ය විදිහට හිතුවොත් ඔබ දන්නවා ස්වාභාවික සත්ත්ව ගහණයක් ගැන හිතුවොත් එවැනි ගහණයක සාමාන්‍යයෙන් ගැහෙන සත්තු පිරිමි සත්තු දෙගොල්ලම එකට එක අනුපාතයකින් දැන් කැලේක ඉන්න හාවුන් ගහණයක් ගත්තොත් ඒ හාවුන්ගෙන් සාමාන්‍යයෙන් 50ක් ගැහෙන සතුන් වෙනවා 50ක් පිරිමි සත්තු වෙනවා. ඒ වගේම මුවන් ගහණයක් ගත්තත් ඒ විදිහට 50ක් ගැහෙනු 50ක් පිරිමි. දැන් මේ විදිහට අපි මිනිස් ගහණයක් ගත්තොත් ඒක මිනිසුන් ගහණයක 50ක් සාමාන්‍යයෙන් පිරිමි 50ක් සාමාන්‍යයෙන් ගැහෙනවා. එතකොට මේක එක පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට යද්දී ඒ 50 නැත්නම් එකට එක අනුපාතයක් පවත්ත ගන්න. එතකොට මේක කොහොමද සිද්ධ වෙන්නේ? එතකොට පරම්පරාවෙන් පරම්පරාවට මිනිස් ගහණයක 50ක් ගැහෙනු 50ක් පිරිමි වශයෙන් තීරණය වෙන්නේ කොහොමද? මේ ගැන කතා කරන මාතෘකාව අපි ලිංග නිර්ණය, මානව ලිංග නිර්ණය. ඔබ දන්නවා මානව ලිංග නිර්ණය ගැන කතා කරද්දී මේ සඳහා බලපෑම් ඇති වෙන්නේ කොහොමද? මේ බලන්න දැන් අපි ගත්තොත් මිනිස් දේහයේ යම් සෛලයක්. මිනිස් දේහයේ තියෙන යම් සෛලයක්. හිතමු දේහ සෛලයක්. ඒ සෛලයේ තියෙන න්‍යෂ්ටිය. දැන් සෛල න්‍යෂ්ටියක් පවතිනවා. එතකොට මේ සෛල න්‍යෂ්ටියේ වර්ණ දේහය පවතිනවා. ඔබ අධ්‍යයනය කළා තියෙනවා. සෛල න්‍යෂ්ටියක දැන් මිනිස් විශේෂයට යම් සෛල න්‍යෂ්ටියක ඒ මිනිස් දේහයේ තියෙන දේහ සෛලයක ඒ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව නියත සංඛ්‍යාවක් පවතිනවා. ඒ වර්ණ දේහ සංඛ්‍යාව අපි ගත්තොත් මේ දේහ සෛලයක පවතින වර්ණ දේහ සංඛ්‍යාව අපි සලකන්නේ 46ක්. නැත්නම් මේක යුගල් වශයෙන් කිව්වොත් වර්ණ දේහ යුගල 23ක්. එතකොට මිනිස් දේහ සෛලයක න්‍යෂ්ටියේ පවතින වර්ණ දේහ සංඛ්‍යාව 46ක්. නැත්නම් යුගල 23ක්. මෙන්න මේ වර්ණ දේහ අපිට පුළුවන් තවදුරටත් ආකාර දෙකකින් දක්වන්න. මේ පවතින වර්ණ දේහ ආකාර දෙකකට ගත්තොත් ඒක එක ආකාරයක්. අපි ගමු අලිංග වර්ණ දේහ. එතකොට එක ආකාරයක් අලිංග වර්ණ දේහ. අපි අනෙක් ආකාරය නම් කරනවා මේ ලිංග නිර්ණය සඳහා විශේෂිත වර්ණ දේහ ලිංග වර්ණ දේහ. එතකොට කොපමණ සංඛ්‍යාවලින් පවතිනවද? වර්ණ දේහ 46ක් තියෙනවා. ඒ කියන්නේ යුගල 23ක් තියෙනවා. මේකෙන් අලිංග වර්ණ දේහ තියෙනවා යුගල 22ක්. අලිංග වර්ණ දේහ යුගල් වශයෙන් ගත්තොත් 22ක් පවතිනවා. ඒ වගේම ලිංග වර්ණ දේහ වශයෙන් ගත්තම යුගල 1ක් පවතිනවා. වෙන විදිහකින් නම් අලිංග වර්ණ දේහ 44ක් තියෙනවා.
ලිංග වර්ණ දේහ දෙකක් වශයෙන් පවතිනවා. බලන්න මෙන්න මේ අලිංග වර්ණ දේහ වලින් කෙරෙන්නේ මිනිසාගේ විවිධ දේහ ලක්ෂණ නිර්ණය කරන ඇස්වල වර්ණය වෙන්න පුළුවන් මේ අලිංග වර්ණ දේහ වල තියෙන ඥාන. අලිංග වර්ණ දේහ වල තියෙන ඥාන මගින් ඒ අලිංග ලක්ෂණ පාලනය කරනවා. ඇස්වල වර්ණය නැත්නම් සමේ වර්ණය, උස ප්‍රමාණය, බුද්ධිය එවැනි අලිංග ලක්ෂණ කෙරෙහි බලපාන අලිංග වර්ණ දේහ පවතින ඒ ඥාන මගින් සාමාන්‍යයෙන් අපි මේ අලිංග වර්ණ දේහ සංකේතවත් කිරීමේදී මේ යුගල 22 සංකේතවත් කිරීමේදී මේ විදියට 22යි මේ අලිංග වර්ණ දේහ අපි නිරූපණය කරනවා 22යි වශයෙන්. ඒ කියන්නේ කියලා ගත්ත එතන යුගල 22ක් කියන එක ලිංග වර්ණ දේහ වශයෙන් ගත්තම ලිංග වර්ණ දේහ තියෙන යුගල එකයි. මේ ලිංග වර්ණ දේහ වශයෙන් තියෙන යුගල එකක්. එතකොට ඒවා විශේෂිත වර්ණ දේහ. ඒවා ලිංග නිර්ණය සඳහා ක්‍රියා කරන වර්ණ දේහ. ලිංග නිර්ණය සඳහා ක්‍රියා කරන වර්ණ දේහ බලන්න. දැන් මේ ලිංග වර්ණ දේහ විශේෂිත ලිංග වර්ණ දේහවල මෙන්න ලිංග වර්ණ දේහ විශේෂිත ලිංග වර්ණ දේහවල අපි මෙහෙම පෙන්වුම් කරමු. මෙන්න එක් වර්ණ දේහයක් මම මේකට කියන්නම් සම්මත සංකේතයක් විදිහට x වලින් නිරූපණය වන වර්ණ දේහය. තවත් ලිංග වර්ණ දේහයක් පවතිනවා මීට වඩා ප්‍රමාණයෙන් කුඩායි. එම ලිංග වර්ණ දේහය ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා මේ වර්ණ දේහය අපි නම් කරනවා මේ විදිහට ඔන්න ඒක සංකේතවත් කරනවා සම්මත සංකේතය y. එතකොට මේ වර්ණ දේහ දෙකේ කිසියම් කොටසක් සමජාතීය වෙනවා. x වර්ණ දේහය වඩා විශාලයි, y වර්ණ දේහය ඊට සාපේක්ෂව කුඩායි. එතකොට මේ වර්ණ දේහේ ඥාන පිහිටනවා, මේ වර්ණ දේහේ ඥාන පිහිටනවා. ඒව ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන්නේ ලිංග නිර්ණය සඳහා. අපි තවදුරටත් බලමු මෙන්න මේ x සහ y වශයෙන් පවතින ලිංග වර්ණ දේහ, x සහ y වශයෙන් පවතින ලිංග වර්ණ දේහ ඉස්ත්‍රියක් සඳහා මේ වර්ණ දේහ පිහිටන්නේ කොහොමද? ඉස්ත්‍රියකගේ ලිංග වර්ණ දේහ යුගලයක්ම ලිංග වර්ණ දේහ සමාන යුගල පවතින්න ඕන. ඉස්ත්‍රියකගේ මේ ලිංග වර්ණ දේහ යුගලයම මේ බලන්න එයාට එකක් ලැබෙන්නේ එම ස්ත්‍රියගේ මවගෙන් නම් අනික ලැබෙන්නේ එම ස්ත්‍රියගේ පියාගෙන් නම් මෙම ලිංග වර්ණ දේහ යුගලයම මේක x නම් මේ ලිංග වර්ණ දේහත් x. ස්ත්‍රියක් සඳහා ලිංග වර්ණ දේහ යුගලයම xx වශයෙන් පවතිනවා. අපි පිරිමියෙක් සඳහා මේ ලිංග වර්ණ දේහවල පිහිටීම ගත්තම පිරිමියෙක්ගේ ලිංග වර්ණ දේහ දෙකෙන් එකක් අර විදියටම x වර්ණ දේහය වශයෙන් පවතිනවා. අනිත් වර්ණ දේහය y වර්ණ දේහය වශයෙන් පවතිනවා. එතකොට ඉස්ත්‍රියකගේ වර්ණ දේහ සංකලනය ගත්තොත් xx වශයෙන් පිරිමියෙක්ගේ වර්ණ දේහ සංකලනය ගත්තොත් ඒක xy වශයෙන් පවතිනවා. බලන්න. එතකොට මේ ලිංග වර්ණ දේහ xx ඉස්ත්‍රියක් සඳහා xy පිරිමියෙකු සඳහා අපි බලමු දැන් ලිංග නිර්ණයකදී සිදුවෙන්නේ කුමක්ද? මේ බලන්න අපි මේ විදිහට නිරූපණය කරමු. මෙන්න ඒ සාමාන්‍ය ස්ත්‍රියක් නම් එයාගේ ලිංග වර්ණ දේහ මම මේ විදිහට නිරූපණය කරන්නම් රේඛාවකින්.
මෙන්න එක වර්ණ දේහයක් X අනෙක් වර්ණ දේහය X. ස්ත්‍රියගේ ලිංග වර්ණ දේහ යුගලයම XX. පිරිමියා ලිංග වර්ණ දේහ යුගලක් දරනවා. ඒ පිරිමියාගේ ලිංග වර්ණ දේහ යුගලයෙන් එක් වර්ණ දේහයක් බලන්න X වෙනකොට එයාගේ අනෙක් වර්ණ දේහය සාපේක්ෂව කෙටි එමු වර්ණ දේහය Y වශයෙන් පවතිනවා. එතකොට මේ පිරිමියෙක්ගේ ලිංග වර්ණ දේහ මේ ස්ත්‍රියගේ ලිංග වර්ණ දේහ අපි හිතමු මේ ස්ත්‍රිය පිරිමියා කියන්නේ ඊළඟ පරම්පරාව හදන්න ක්‍රියා කරන ජනකයන් විදිහට සැලකුවොත් මේගොල්ලෝ ජනකයන් වශයෙන් නිරූපණය කරමු. P1 වලින් බලන්න දැන් මේ ජනකයන් මේ දෙමාපියන් කෙනෙක් මේ ජනකයන් සාධන ජන්මාන බලන්න දැන් මේ ස්ත්‍රිය සාධන ජන්මාන සෑදීමේදී මේ ලිංග වර්ණ දේහ වලින් එකයි ලැබෙන ජන්මානෝකට. ඉතින් මේ ලැබුණා ස්ත්‍රියක් සාධන සෑම ඩිම්බයකටම ලැබෙන්නේ X වර්ණ දේහයක්. එයාගේ X යුගලක් තියෙන නිසා ඩිම්බ සෑදීමේදී ඒ ඩිම්බයට මේ X වර්ණ දේහ වලින් එකක් ලැබෙනවා. බලන්න මේ පිරිමියාගේ ශුක්‍රාණු සෑදීමේදී ශුක්‍රාණු ආකාර දෙකක් ඇති වෙන්න පුළුවන්. මේ බලන්න දැන් මෙහෙම ගත්තොත් X ශුක්‍රාණු වර්ගයක් ඇති වෙන්න පුළුවන් X වර්ණ දේහය දරන. අපි බලමු තවත් ශුක්‍රාණු වර්ගයක් ඇති වෙන්න පුළුවන් Y වර්ණ දේහය දරන. දැන් මේ විදිහට මේ පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණු වර්ග දෙක එකට එක අනුපාතයක් වශයෙන් පවතින පුළුවන්. ස්ත්‍රියගේ සෑම ඩිම්බයකම X පිරිමි කෙනෙක්ගේ ඇතිවන ශුක්‍රාණු වර්ග දෙකක්. මේ ශුක්‍රාණු මිලියන සංඛ්‍යාවලින් හැදුණා ඒ 50ක් X වර්ගයෙන් 50ක් Y වර්ගයෙන්. අපි බලමු දැන් මේ අම්මා තාත්තගෙන් ඊළඟ දරු පරම්පරාවක් ලැබෙනකොට මොකද සිදු වෙන්නේ? අපි හිතමු මේ මවගේ X වර්ණ දේහයේ දරන ඩිම්බය මේ X වර්ණ දේහයේ දරන ඩිම්බය X වර්ණ දේහයේ දරන ශුක්‍රාණුකින් සංසේචුණු. මේ පිරිමියාගේ X වර්ගයේ ශුක්‍රාණුවෙන් ඒ ස්ත්‍රියගේ X වර්ගයේ ඩිම්බය සංසේචුණු. මෙහිම ඒ සංසේචනයෙන් යුක්තාණුවට ලැබෙනවා. මේ විදිහට බලන්න මවගෙන් ලැබුණේ X වර්ණ දේහයක්, පියාගෙන් ලැබුණේ X වර්ණ දේහයක්. අම්මා තාත්තා දෙන්නගෙන් X වර්ණ දේහය ලැබුණා. එතකොට න්යාගේ වර්ණ දේහ සංකලනය XX. මේ අවස්ථාවේ ඇති වෙන්නේ කවුද? මේ ලැබෙන ජනිතයා මේ දරුවා ගැහැණු දරුවෙක් නැත්නම් මෙතන දුව කියලා ලියමු. නේ. එතකොට මේ ලැබෙන්නේ මේ අම්මා තාත්තට ලැබෙන දරුවන්. අපි හිතමු මොන්ට මව හදන හැම ඩිම්බයක්ම X වර්ණ දේහය දරන නිසා මේ පියාගේ Y වර්ගයේ ශුක්‍රාණුකින් X වර්ගයේ ඩිම්බේ සංසේචුණු. බලන්න දැන් මේ අවස්ථාව ගත්තොත් අපි X වර්ගයේ ඩිම්බය Y වර්ණ දේහයේ දරන ශුක්‍රාණුකින් සංසේචුණු. එතන යුක්තාණුවට එනවා. මේ තත්ත්වය X Y බලන්න මවගෙන් ලැබුණේ X වර්ණ දේහය, පියාගෙන් ලැබුණේ Y වර්ණ දේහය. මෙතන වර්ණ දේහ සංකලනය XY ඇති වෙන දරුවා කවුද? පුතා. ඒ කියන්නේ පිරිමි දරුවෙක්. එතකොට මෙතන මේ අම්මා තාත්තා දෙන්නට ලැබෙන දරුවන්ගෙන් මේ 50 ගැහැණු දරුවන් 50 පිරිමි දරුවන් එකට එක අනුපාතයක් වශයෙන් අපි මේක සලකනවා. ඔබ දන්නවා දැන් මේ
අවස්ථාව පෙන්නුම් කරාම එක ගෙදරක මේ තත්ත්වය මේ ආකාරයෙන් වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ මිනිස් ගහණයම ගත්තම ඒ ජනකයන්ගෙන් ජනිතයන් නැතිවීමේදී ලැබෙන ඊළඟ පරම්පරාවේ 50% ගැහැණු වශයෙන් 50% පිරිමි වශයෙන් ලැබෙනවා. එතකොට එකට එක අනුපාතයක් ඇති කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාව අපි ලිංග නිර්ණය වශයෙන් ඉදිරිපත් කරන්නේ බලන්න ජනකයන් ස්ත්‍රිය XX වර්ණ දේහ සංකලනය පිරිමියා XY වර්ණ දේහ සංකලනය. එතකොට මව සාධන සෑම ඩිම්බයක්ම X පියාගේ ශුක්‍රාණු වර්ග දෙකක් ජන්මානු සංසේචනයේදී මවගෙනුත් පියාගෙනුත් ලැබෙන්නේ X වර්ගයේ නම් ලැබෙන දරුවා ගැහැණු දරුවෙක්. මවගෙන් X වර්ණ දේහය සමග පියාගෙන් ආවේ Y වර්ණ දේහයක් නම් ලැබෙන දරුවා පිරිමි දරුවෙක්. එතකොට සාමාන්‍යයෙන් ඒ ඇතිවන දරුවා ගැහැණුද පිරිමිද කියන එක තීරණය වෙන්නේ ඒ පියාගේ ශුක්‍රාණු වර්ගය මත. දැන් අපි දන්නවා මේ ආකාරයට මිනිස් ගහණයක පරම්පරාව ඔස්සේ මේ ආකාරයේ සිදුවීම් මාලාවකින් ඒ හැම විටම ජනගහණයේ නැත්නම් මිනිස් ගහණයේ 50% පිරිමි 50% ගැහැණු වශයෙන් ඇතිවිය යුතුයි. නමුත් සමහරවිට සංඛ්‍යාලේඛන වලින් ගත්තොත් ඔය ජන සංගණනවලදී සංඛ්‍යාලේඛන ගත්තම දැන් ලංකාවේ ජනගහණය ගත්තම පිරිමින්ට සාපේක්ෂව ස්ත්‍රීන්ගේ සුළු වැඩිවීමක් පවතින පුළුවන්. හරියටම 50% වෙන්න පුළුවන්. ලෝක ජනගහණය ගත්තත් සාමාන්‍යයෙන් පිරිමින්ට සාපේක්ෂව ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවේ කිසියම් වැඩි අගයක් පවතින පුළුවන්. එතකොට ඒකට හේතුව ඇත්තටම මේ ප්‍රවේණික සංසිද්ධියේ දෝෂයක් නෙවෙයි. අපි දන්නවා බාහිර යුදමය වැනි උපක්‍රමවලදී ඒ යුද්ධ වැනි කටයුතු වලදී බාහිරව අනුතුරු වලට ලක්වීම වලදී සාපේක්ෂව ස්ත්‍රීන්ට වඩා පිරිමින් මරණයට පත්වන සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒ තත්ත්වය නිසා අර සාමාන්‍ය 50% නොවි පිරිමින්ගේ සංඛ්‍යාව ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවත් එක්ක කිසියම් වෙනසක් ස්ත්‍රීන් වැඩි වෙනොත් පිරිමින් සාපේක්ෂව සුළු අඩුවීමකුත් පෙන්වන්න කරන්න පුළුවන්. ඒක ප්‍රවේණික සංසිද්ධියේ දෝෂයක් නෙමෙයි. අපි ඔය ගත්තේ ලිංග නිර්ණය සම්බන්ධ කතාව. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා අර මේ ලිංග වර්ණ දේහ දැන් මෙතන අපි ගත්තේ ලිංග වර්ණ දේහ පමණයි. දැන් මෙතන අලිංග වර්ණ දේහ ගත්තොත් මෙයාගේ තියෙන්නේ අලිංග වර්ණ දේහ යුගල 22යි. මෙයාට තියෙන්නේ අලිංග වර්ණ දේහ යුගල 22යි. ඒකේ වෙනසක් නැහැ. ඒතර ලිංග නිර්ණය සඳහා බලපාන්නේ ලිංග වර්ණ දේහ. ඒ විශේෂිත වර්ණ දේහ වලට අපි කියනවා එකක් X වර්ගයේ අනෙක Y වර්ගයේ. ඒකට ස්ත්‍රියකේ සාමාන්‍යයෙන් පවතින්නේ XX වශයෙන් ලිංග වර්ණ දේහ දෙකම. පිරිමියෙක්ගේ තියෙන්නේ ලිංග වර්ණ දේහ XY වශයෙන්. මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ වර්ණ දේහවල විකෘති බලපෑම් නිසා මේ සාමාන්‍ය තත්ත්වයයි අපි මෙතන කතා කරේ. අපි මේ සිද්ධියත් එක්කම ඔබ දන්නවා දැන් ලිංග නිර්ණය කියන එක මේ ආකාරයෙන් තේරුම් ගත්තන් පස්සේ අපිට වැදගත් වෙනවා දැන් ඔබ අහලා තියෙන රෝග තියෙනවා හීමොෆීලියාව තවත් තියෙනවා වර්ණාන්තාවය. දැන් මේ වගේ රෝග ඇති කරන ඥාන ලිංග වර්ණ දේහයක පිහිටන්න පුළුවන්. ලිංග වර්ණ දේහවල පිහිටමින් ඊළඟ පරම්පරාවට යන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ සංසිද්ධිය අපි කතා කරනවා ලිංග මානව ලිංග ප්‍රතිපත්තියක් වශයෙන් බලන්න. මම මෙහෙම ලියන්නම් මානව ලිංග ප්‍රතිපත්තිය. ඔබ අහලා තියෙන සිද්ධීන් වර්ණාන්තාවය හීමොෆීලියාව මේ කෙරේ බලපාන්නේ මොකද්ද?
මානව ලිංග ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද මේ බලන්න. දැන් අපි කතා කරා විශේෂිත ලිංග වර්ණ දෙක විදියට මෙන්න එක වර්ණ දෙකක් මෙන්න X වර්ණ දෙකය ඒක ප්‍රමාණයෙන් විශාල නැත්නම් දිගින් වැඩි වර්ණ දෙක වශයෙන් ගත්තොත් මේ අනෙක් වර්ණ දෙකය Y වර්ණ දෙකය. දැන් මේ වර්ණ දෙක වල තියෙන්නේ ලිංගත්වය ගැහැණු පිරිමි බව තීරණය කරන ඥාන නම් ඊට අමතරව මේ ලිංග වර්ණ දෙකවල ලිංග නොවන වෙන අලිංග ලක්ෂණ පාලනය කරන ඥාන පිළිපදින අවස්ථා තියෙනවා. මේ වර්ණ දෙකයක තියෙන ලිංග නිර්ණ ඥාන වලට අමතරව අපි හිතමු මෙහෙම මෙයාගේ පවතින පුළුවන් සමහර විට වෙනත් ලක්ෂණයක් පාලනය කරන ඥානයක්. එය හිමෝෆීලියාව ඇති කරන ඥානය වෙන්න පුළුවන්. එය වර්ණාන්තාව ඇති කරන ඥානය වෙන්න පුළුවන්. එහෙමනම් මානව ලිංග ප්‍රතිබද්ධය කියලා කියන්නේ මොකද්ද? බලන්න මේ මානව ලිංග වර්ණ දෙකයන්ගේ ලිංග නොවන මානව ලිංග ප්‍රතිබද්ධය කියලා කියන්නේ මානව ලිංග වර්ණ දෙකයන්ගේ ලිංග නොවන වෙනත් ලක්ෂණ පාලනය කරන ඥාන පිහිටා තිබීම. ඒ කියන්නේ X වර්ණ දෙකේ විශාලයි කිව්වා Y වර්ණ දෙකේ කුඩායි කිව්වා. මෙන්න මේ ලිංග ප්‍රතිබද්ධය ඇති කරන ඥාන සාමාන්‍යයෙන් පිහිටන්නේ Y වර්ණ දෙකේ නෙමෙයි X වර්ණ දෙකේ. හිමෝෆීලියාව ඇති කරන ඥාන X වර්ණ දෙකේ පිහිටනවා. Y වල නැහැ. ඒ වගේම වර්ණාන්තාව ඇති කරන ඥාන X වල පිහිටනවා. Y වල පිහිටන්නේ. එහෙනම් මානව ලිංග ප්‍රතිබද්ධය යන කුමක්ද? මානව ලිංග වර්ණ දෙකන්ගේ ලිංග නොවන වෙනත් ලක්ෂණ පාලනය කරන නැත්නම් වෙනත් ලක්ෂණ ඇති කරන ඥාන පිහිටා තිබීම. එතකොට එවැනි ලක්ෂණ එක පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට යන්න පුළුවන්. අම්මා තාත්තගෙන් දරුවන්ට යන්න පුළුවන්. එතකොට අපි ඒක හඳුන්වන්නේ මානව ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය. නැවතත් තේරුම් ගන්න මානව ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය කියන්නේ මොකද්ද? අර ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ ජනකයන්ගෙන් අම්මා තාත්තගෙන් ඔවුන්ගේ ජනිත පරම්පරාවට ගමන් කිරීම ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය. ජනකයන්ගෙන් ඔවුන්ගේ ජනිත පරම්පරාවට ගමන් කිරීම. එහෙම ගමන් කරන්න පුළුවන් එක රෝගයක් තමයි හිමෝෆීලියාව. එහෙම යන්න පුළුවන් තවත් රෝගයක් තමයි වර්ණාන්තාවය. අපි ඒවා ලිංග ප්‍රතිබද්ධ රෝග වශයෙන් සැලකනවා. ඒවා ලිංග ප්‍රතිබද්ධ රෝග වශයෙන් සැලකනවා. බලන්න මම මෙතන ඒ හිමෝෆීලියාව වර්ණාන්තාවය කියන ඒ ලිංග ප්‍රතිබද්ධ රෝග වලින් ඔබට මුලින් ගන්නම් හිමෝෆීලියාව බහලා තියෙන වචනයක්. හිමෝෆීලියා කියන්නේ රෝගී තත්ත්වයක්. පරම්පරාගත වෙන්න පුළුවන් රෝගයක්. එතකොට මේ හිමෝෆීලියාව රෝගයේදී කිසියම් රුධිර වහනයකදී හිමෝෆීලියාන් පෙළෙන කෙනෙක් නම් කිසියම් රුධිර වහනයකදී අර සාමාන්‍ය විදියට රුධිරයේ කැටි ගැසීම සිදු වෙන්නේ. එතකොට ඒ රුධිර කැටි ගැසීම ප්‍රමාද වෙනවා කියන්නේ රුධිර වහනය දිගට සිදු වෙලා මරණීය තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. හිමෝෆීලියා කියන්නේ එතකොට ඒ රුධිර වහනයකදී රුධිර කැටි ගැසීම නියමාකාරයෙන් සිදු නොවන රෝගී තත්ත්වයක්. මේ බලන්න දැන් මම ඔබට කිව්වොත් මෙන්න මේ හිමෝෆීලියා කියන ලිංග ප්‍රතිබද්ධ රෝගේ මොකද්ද මේ ප්‍රවේණික පදනම? මේකේ ප්‍රවේණික පදනම මේ බලන්න. දැන් ඔබ මේ වෙනකොට දන්නවා X කියලා ලිංග වර්ණ දෙකක් තියෙනවා. ඒ වගේම Y කියලා ලිංග වර්ණ දෙකක් තියෙනවා. මෙන්න මේ හිමෝෆීලියාව ඇති කරන ඥානය ඒ නිලින ඇලීලයක් එය
අපි සිම්පල් H වලින් සංකේතවත් කරනවා. එහෙනම් මිනිසාට හිමොෆිලියාව ඇති කරන ප්‍රවේණික පදනම කියලා හුවොත් මේ බලන්න මේ විදිහට X නැමැති ලිංග වර්ණ දෙහි ප්‍රතිබද්ධව පිහිටන සිම්පල් H නැමැති නිලීන ඇලීලය එයාගේ ප්‍රමුඛ ඇලීලේ රෝගය හදන්නේ ඒක කැපිටල් H වලින් මේ නිලීන ඇලීලය මම මෙහෙම නිරූපණය කරනවා සිම්පල් H වලින් බලන්න X නැමැති ලිංග වර්ණ දෙහි X නැමැති ලිංග වර්ණ දෙහි ප්‍රතිබද්ධව පිහිටන සිම්පල් H නැමැති නිලීන ඇලීලය මේ හිමොෆිලියා ඇති කිරීමේ පදනම මෙයාගේ ඇලීල ඒ කියන්නේ Y වර්ණ දෙහි පිහිටන්නේ. එතකොට Y වර්ණ දෙහි හිමොෆිලියා ඇති කිරීමට අදාළ ඇලීල පිහිටන්නේ නැහැ. බලන්න. එතකොට ස්ත්‍රියකට X වර්ණ දෙහ දෙකක් තියෙනවා. පිරිමියෙකුට X වර්ණ දෙහේ සමග Y වර්ණ දෙකක් තියෙනවා. Y වල පිහිටන්නේ නැතුණාට පිරිමියෙක්ගේ X වල මේ ඇලීල පිහිටීමේ අවස්ථාව තියෙනවා. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ බලන්න මම සැකවින් නිරූපණය කරොත් මෙහිම X වල සිම්පල් H මේකම මෙහෙම කෙටියෙන් දක්වන්න පුළුවන්. මේ රේඛාවකින් පෙන්වුවේ අපි වර්ණ දෙකය මෙතන හරස් ඉරෙන් අදාළ ඥානය මම සැකවින් දක්වන X වල සිම්පල් H X වල සිම්පල් H එතකොට මේ අපි නම් කරනවා මේ ප්‍රවේණික පදනම මෙන්න හිමොෆිලියාවේ ප්‍රවේණික පදනම බලන්න අපි කෙනෙක් අහනවා හිමොෆිලියා ප්‍රවේණික පදනම අපි කියනවා X නැමැති ලිංග වර්ණ දෙහි ප්‍රතිබද්ධව පිහිටන සිම්පල් H නැමැති නිලීන ඇලීලය දැන් බලන්න එතකොට මේ ප්‍රවේණික පදනම මත මිනිස් සමාජයක මොන වගේ අය ඉන්න පුළුවන්ද? හිමොෆිලියා රෝගී අය ඉන්න පුළුවන්ද? නැත්නම් හිමොෆිලියා රෝගී නොවන අය ඉන්න පුළුවන්ද? සමහරවිට නිලීන ඇලීලේ දරාගෙන රෝගය පිටතට නොපෙනෙන අය ඉන්න පුළුවන්ද? මම මේ බලන්න දැන් ඔබ මේ සිද්ධිය පැහැදිලිව දන්න ඕනේද? ස්ත්‍රීන් සඳහා මේ බලන්න ස්ත්‍රීන් සඳහා X යුගලක් තියෙනවා. දැන් මෙහෙම ගත්තොත් මේ බලන්න මම එක් අවස්ථාවක් ඔබට නිරූපණය කරන්නම්. ස්ත්‍රියකගේ මෙහෙම X වර්ණ දේහ යුගල මේක නම් මේ බලන්න. එකක් මවගෙන් ලැබුණේ එකක් පියාගෙන් ලැබුණේ. එතකොට මෙන්න මේ X වලට ලැබී තියෙනවා නම් සිම්පල් H මේ X වලට ලැබී තියෙනවා නම් සිම්පල් H ඒ කියන්නේ අම්මා තාත්තා දෙන්නගෙම නිලීන ඇලීල ලැබී තියෙනවා නම් මෙවැනි ස්ත්‍රියක් අපි රෝගී ස්ත්‍රිය කියලා කියන්නේ. රෝගී ස්ත්‍රිය මොන රෝගීද? ඒ කියන්නේ හිමොෆිලියා රෝගී ස්ත්‍රිය. මෙයා හිමොෆිලියා රෝගී ස්ත්‍රිය. බලන්නකෝ මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙවැනි ස්ත්‍රියක් ඒ කියන්නේ එක්ක කලල අවස්ථාවේම මිය යාම සිදු වෙනවා. නැත්නම් බිහි වෙලා ඉතාමත් කෙටි කාලයකදී මරණයටපත් වෙනවා. එතකොට ඒ තත්ත්වය ගත්තොත් ඒ හිමොෆිලියා රෝගී ස්ත්‍රිය කියන්නේ මාරක ජාන බලපෑම් නිසා අකාලේ මැරෙනවා. මෙවැනි ස්ත්‍රියකින් ඊළඟ පරම්පරාවක් හැදෙන්නේ. මෙන්න අපි තවත් අවස්ථාවක් ගමු. මෙන්න X එතකොට ලිංග වර්ණ දෙක යුගලය XX අපි බලමු මෙයාගේ මෙතන කැපිටල් H සමග මෙතන සිම්පල් H අම්මා තාත්තා දෙන්නගේ එක්කෙනෙක්ගෙන් ප්‍රමුඛ ඇලීලය කැපිටල් H අනිකාගෙන් නිලීන ඇලීලය සිම්පල් H මෙවැනි ස්ත්‍රියක් රෝගය නැහැ අපි හඳුන්වන්නේ වාහක ස්ත්‍රියක් ඊළඟ පරම්පරාවට රෝගය ගෙනියන්න පුළුවන්. මෙයා සත්‍ය වශයෙන්ම නිරෝගී. එයාට රෝගේ නැහැ. එයාගේ රුධිර වහනයකදී ලේ කැටි ගහනවා. හැබැයි මෙයාට කියන්නේ
නිලීන ජානය ඇලීල සැඟවී තියෙනු එයා වාහක ඊළඟ පරම්පරාට ලෙඩ යන්න පුළුවන්. මේ බලන්න තුන්වෙනි අවස්ථාව ගත්තොත් මෙවැනි කෙනෙක් x වශයෙන් නිරූපණය කරොත් මෙතන capital H මෙතන capital H ඒ කියන්නේ එයාගේ නිලීන ඇලීල නැහැ. ප්‍රමුඛ ඇලීල අම්මා තාත්තා දෙන්නගෙම ලැබිලා තියෙනවා. එයා කවුද? සාමාන්‍ය ශ්‍රේය. එයා සාමාන්‍ය ශ්‍රේය. එයා නිරෝගී. වාහක ශ්‍රේයක් නිරෝගී. එතකොට මෙයා අකාලේ යන රෝගී ශ්‍රේය. මෙන්න මේවට අපි කියනවා ස්ත්‍රීන්ගේ ප්‍රවේණ දර්ශ. මේ හිමෝෆිලියා සම්බන්ධ ස්ත්‍රීන්ගේ ප්‍රවේණි දර්ශ. ස්ත්‍රීන්ගේ ප්‍රවේණි දර්ශ බලන්න. අපි ගත්තොත් පිරිමින් සම්බන්ධයෙන් මේ විදියට ප්‍රවේණි දර්ශ ඔබට කීයක් ලියන්න පුළුවන් වේද? එතන විශේෂ සිද්ධිය තමයි x වර්ණ දෙකක් තියෙනවා y වර්ණ දෙකක් තියෙනවා. මෙන්න පිරිමි කෙනෙක් අපි මෙහෙම පෙන්වුම් කරමු. එයාගේ x වර්ණ දෙක මේක y වර්ණ දෙක මේක. ඔබට පේනවද? දැන් මම කියනවා මෙතන x වල මෙතන simple h එක තියෙනවා. x වල simple h. එතකොට y වල ඇලීල පිහිටන්නේ. එතකොට මෙයා අනිවාර්යයෙන්ම simple h තියෙන නිසා එයා හිමෝෆිලියා රෝගී පිරිමියෙක් වෙනවා. එතකොට මෙයා හිමෝෆිලියා සම්බන්ධ රෝගී පිරිමියා. එතකොට ඉස්සේ වගේ අකාලේ මැරෙන්නේ මෙයා ප්‍රජනනයෙන් ඊළඟ පරම්පරාව හදන්න පුළුවන්. හැබැයි රුධිර වහනයකදී අර සාමාන්‍ය විදිහට රුධිර කැටි ගැසීමක් සිදු වෙන්නේ. රුධිර වහනයකදී මරණයට පත්වීමට වැඩි අවස්ථාවක් තියෙනවා. මේ බලන්න එහෙනම් මේ අවස්ථාව ගත්තොත් x y ඔබට පේනවද? මෙතන මම ලියනවා capital H එක. x capital H y එයා සාමාන්‍ය පිරිමියා වාහක නෙවෙයි. එයා සාමාන්‍ය පිරිමියා. දැන් ඔබ දකින්නවද ඔය මම පෙන්වුම් කරේ ප්‍රවේණි දර්ශ. ස්ත්‍රීන්ගේ ප්‍රවේණි දර්ශ ආකාර 3ක් තියෙනවා. පිරිමින්ගේ ප්‍රවේණි දර්ශ ආකාර 2ක් තියෙනවා. දැන් බලන්න මෙවැනි ස්ත්‍රියක් ඊළඟ පරම්පරාවට දරුවෝ ඇති කරන්නේ. එහෙම එකක් අපිට ලියන්නයි තියන්නේ. එතකොට අපි බලමු මේ ප්‍රවේණි දර්ශ සම්බන්ධ කරගෙන මේ ඊළඟ පරම්පරාවට කොහොමද මේ රෝගය ගමන් කරන්නේ? ඊළඟ පරම්පරාවට හිමෝෆිලියාව කොහොමද ගමන් කරන්නේ? මේ රෝගී තත්ත්වය අපි ඒක හඳුන්වන්නේ මේ බලන්න මේ අවස්ථාව හඳුන්වන්නේ හිමෝෆිලියා සම්බන්ධ ප්‍රවේණි රටාව කියලා. ඊළඟ පරම්පරාවට යන නිසා ප්‍රවේණි රටාව අම්මා තාත්තගෙන් ඊළඟ පරම්පරාවට යන නිසා. එතකොට මේ ප්‍රවේණි රටා දැක්වීමේදී මම ගන්න අවස්ථා දෙකක්. මෙන්න එකක් කවුද? මොන විවාහයක්ද? මෙතන හිමෝෆිලියා රෝගී ස්ත්‍රිය කියලා ගන්න බෑ. එයා කාලේ මැරෙනවා. ඒ නිසා අපි මෙතෙන්ට ගමු. මෙහෙම මෙන්න බලන්න. වාහක ස්ත්‍රිය. මේ හිමෝෆිලියා සම්බන්ධ වාහක ස්ත්‍රිය සහ නිරෝගී පිරිමියා. නිරෝගී කියලා ගත්තේ මෙතන හිමෝෆිලියා සම්බන්ධ නිරෝගී පිරිමියා. එතකොට මෙවැනි විවාහයකින් ඊළඟ පරම්පරාවට හිමෝෆිලියා රෝගීන් ඇති වෙන ආකාරය බලන්න පුළුවන්. තවත් අවස්ථාවක් අපි මේ පෙන්වන්න කරමු. මේ බලන්න. වාහක ස්ත්‍රිය සහ මෙවැනි විවාහයක්. වාහක හිමෝෆිලියා සම්බන්ධ වාහක ස්ත්‍රිය සහ රෝගී පිරිමියා. දැන් මේක විභාගෙදී ඔබෙන් අහනවා හිමෝෆිලියා සම්බන්ධ ප්‍රවේණි පදනම. එතකොට x වර්ණ දේහයේ පිහිටන simple h නැමැති නිලීන
ඇලීලයක පිහිටීම. ඊට පස්සේ මම දෙවෙනියට ගත්තා මේ ප්‍රවේණි දාස්සාකාර ස්ත්‍රීන්ගේ ප්‍රවේණි දාස්සාකාර තුනක්. රෝගී අවස්ථාව මාර්ග ජාන නිසා කාලේ මැරෙනවා. එතකොට පිරිමින්ගේ ප්‍රවේණි දාස්සාකාර දෙකක්. ප්‍රවේණි රටාව කියන්නේ දෙමාපියන්ගෙන් ජනකයන්ගෙන් ඊළඟ පරම්පරාවට මේ රෝගය කොහොමද ගමන් කරන්නේ කියන එක අවස්ථා දෙකක් නිරූපණය කරන්න පුළුවන්. මෙන්න එක වාහක ස්ත්‍රිය සමග නිරෝගී පිරිමියා, අනෙක වාහක ස්ත්‍රිය සමග රෝගී පිරිමියා. මම මේක පළවෙනි අවස්ථාවට මේ සටහනින් නිරූපණය කරන්නේ. මේ බලන්න වාහක ස්ත්‍රිය නම් දැන් වාහක ස්ත්‍රිය නම් ඔබ දන්නෝ මේ වෙනකොටත් ප්‍රවේණි දාර්ශය ලියන්න. වාහක ස්ත්‍රිය නම් මම මෙහෙම නිරූපණය කරනවා. මේ බලන්න වාහක ස්ත්‍රිය නම් ස්ත්‍රියක් නිසා යාට එක්සේව දෙකක් තියෙනවා. හොඳින් බලන්න එක්සේව දෙකක් තියෙනවා. එතකොට මෙයා වාහක ස්ත්‍රිය නිසා එයාගේ පවතින්නේ එක් ලිංග වර්ණ දෙකක කැපිටල් H, අනිත් ලිංග වර්ණ දෙකේ සිම්පල් H. දෙකම වන රෝගී වෙනෝනේ මේ වාහක ස්ත්‍රිය. මේ බලන්න දැන් මම මේ නිරූපණය කරන්නේ වාහක ස්ත්‍රිය. මෙතන නිරෝගී පිරිමිය නම් මේ බලන්න නිරෝගී පිරිමිය නම් මෙන්න X වර්ණ දෙකය, මෙන්න Y සමහරවිට වැරදිලා Y වල අර H ලියන්න උත්සාහ කරනවා. Y වර්ණ දෙකේ ඇලීලා පිහිටන්නේ. එතකොට මෙයාගේ නිරෝගී පිරිමිය නිසා මෙතනට මම ලියනවා කැපිටල් H. එතකොට මේ මව වාහක ස්ත්‍රිය, මෙන්න රෝගී පිරිමියා. දැන් ඔබ බලන්න මෙතන මෙයා හදන ජන්මානු මොනවද? මෙයා හදන ජන්මානු වර්ග දෙකක් ලියන්න පුළුවන්. මේ එක ජන්මානු වර්ගයක් මෙහි වෙනව නේද? X වර්ණ දෙකේ මේ කැපිටල් H අවස්ථාව මම මෙහෙම ගන්නම්. මෙන්න එක ඩිම්බ වර්ගයක් X වල කැපිටල් H. මෙන්න අනෙක් ඩිම්බ ආකාර දෙකක් හැදෙන්න පුළුවන්. X වල සිම්පල් H. අන්න බලන්න. මේක එකට අනුපාතයකින් හැදෙන්න පුළුවන්. දැන් මේ පිරිමියාගේ හැදෙන සුක්‍රාණු වල ආකාර දෙකක් එනවා නේද? මෙන්න සුක්‍රාණු වල එක ආකාරයක් X වල මෙතෙන්ට එන්නේ කැපිටල් H. මෙන්න අනිත් සුක්‍රාණු Y වශයෙන් පිළිතනු එකට අනුපාතය. මෙන්න ජනකයන්, මෙන්න ඒගොල්ලගේ ජනක ජන්මානු ඩිම්බ වර්ග දෙකයි, සුක්‍රාණු වර්ග දෙකයි. මෙවැනි ඩිම්බයක් මේ පිරිමියාගේ X වර්ණ දෙකේ දරන කැපිටල් H දරන ඩිම්බයක් මේ ස්ත්‍රියගේ X වර්ණ දෙකේ දරන මේ X වර්ණ දෙක කැපිටල් H දරන මෙන්න ඩිම්බයක් සමග සංසේචනය වෙනවා. මෙයාට කැපිටල් H එනවා, මෙයාට කැපිටල් H එනවා. කවුද ලැබෙන දරුවා? සාමාන්‍ය දුව. එයා සාමාන්‍ය දුවක්. වාහක නෙමෙයි, එයා සාමාන්‍ය දුවක්. දැන් බලන්න අපි හිතුව මෙවැනි අවස්ථාව මවගේ මෙවැනි ඩිම්බයක් පියාගේ Y වර්ගයේ සුක්‍රාණුවක් එක්ක එකතු වුණොත් සංසේචනොත් මේ බලන්න යුක්තාණුවට එන්නේ X, මෙතනින් Y පුතෙක් ලැබෙන්නේ මෙතෙන් එනවා මෙයාගෙන් කැපිටල් H. කවුද එයා? සාමාන්‍ය නිරෝගී පුතා. එයා සාමාන්‍ය නැත්නම් නිරෝගී පුතා. මෙයා නිරෝගී, මෙයා නිරෝගී. බලන්න මේ අවස්ථාව මෙහෙම ගත්තොත් මෙතනින් මෙවැනි සුක්‍රාණුකින් මේ ඩිම්බේ සංසේචනොත් ඔබට පේනවද? මෙන්න X වර්ණ දෙකය, මේක X වර්ණ දෙකය, මෙතනින් ආවා එකක් කැපිටල් H, අනිකින් සිම්පල් H. මෙයා කවුද? වාහක දුව. මේගොල්ලන්ට ලැබෙන දුව වාහක දුව. දීලේ නැලීලේ තියෙන සාය වාහක දුව. මේ අවස්ථාව ගත්තොත් මේ බලන්න මෙහෙම ගත්තොත් මෙතන එනවා X, මෙතන සිම්පල් H එක, මෙතනින් Y. ඔබට කියන්න පුළුවන් දැන් කවුද මේ? XY නම් පුතේ සිම්පල් H සමග තියෙන නිසා මෙයා කවුද? රෝගී පුතා.
රෝගී පුතා. මෙයා සාමාන්‍ය දුව රෝගී නෑ. සාමාන්‍ය පුතා රෝගී නෑ. වාහක වුණත් එයා නිරෝගී දුවක් වෙනවා. මෙයා රෝගී පුතා. දරුවන් මේ ලැබෙන්නේ දරුවන් ඔබට තේරෙනවද? මේ අම්මා තාත්තා දෙන්නට දරුවන් 4ක් ලැබෙනකොට රෝගී දරුවන් 4න් එකයි. එතකොට රෝගී දරුවෙක් ඇතිවීමේ සම්භාවිතාවය එතන 25%යි. සාමාන්‍ය දුව 25%, සාමාන්‍ය පුතුන් 25%, වාහක දුවරු 25%. මේක ප්‍රශ්නයකදී අහනවා වාහක දුවරුන්ගේ ප්‍රසතය, රෝගී දරුවන්ගේ ප්‍රසතය, ඒ ප්‍රසත දැනගන්න ඕන. නිරෝගී දරුවන් 75%යි, රෝගී දරුවන් 25%යි. එතන ඔබට පේනවද තාත්තා නිරෝගී නමුත් අම්ම වාහක නිසා දෙන්නටම පිටින් පේන තිබුණේ නෑ රෝගය. හැබැයි ලැබෙන දරුවන්ගෙන් 75%ක් නිරෝගී වෙනවා, 25%ක් රෝගී වෙනවා. දැන් ওই විදියට අපි එකක් තේරුම් ගත්තම ඔබට අනෙක් අවස්ථා ලියන්න පුළුවන් නේද? දැන් මම දෙවෙනියට ගත්තේ මෙවැනි අවස්ථාව. ඒ ප්‍රවේණි රටාවට අදාළව ගත්තේ බලන්න. මෙතන වාහක ස්ත්‍රිය සමග රෝගී පිරිමියා කියලා ගත්තේ බලන්න. වාහක ස්ත්‍රිය සමග රෝගී පිරිමියා. දැන් ඔබට මේක මම උදව් නොකරත් ලියන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න වාහක ස්ත්‍රිය, මෙන්න රෝගී පිරිමියා නම් එක්සල සිම්පල් H. එතකොට මේ ස්ත්‍රිය හදනවා ඩිම්බ වර්ග දෙකක්, මේ පිරිමියා හදනවා බලන්න සුක්‍රාණු වර්ග මෙන්න එකක්, එක්සල සිම්පල් H. මෙන්න අනෙක් සුක්‍රාණු Y වශයෙන් පවතිනවා. මෙතන එකට කනුපාතය, මෙතන එකට කනුපාතය. දැන් ඔබට පේනවද මේ ජන්මාණු සංශ්ලේෂණයේදී මෙවැනි සුක්‍රාණුකින් මේ ඩිම්බේ සංශ්ලේෂණොත් යුක්තාණුවට එනවා X දුවෙක් ලැබෙන්නේ. කවුද ඒ දුව? මෙතනින් කැපිටල් H, මෙතනින් සිම්පල් H. මොන දුවේද? වාහක දුව. ඊළඟ පරම්පරාවට ලෙඩ යන්න පුළුවන්. මේ අම්මා වගේම මේ ඊළඟ පරම්පරාවට රෝග යන්න පුළුවන්. යාට ලැබෙන වාහක දුව. අපි හිතමු මෙවැනි ඩිම්බයක් සමග මේ සුක්‍රාණු සංශ්ලේෂණයෙන් ලැබෙනවා කවුද? මෙහෙම XY මේ එක්සල පවතිනව නේද? කැපිටල් H එක. එහෙනම් යා මොන පුතෙක්ද? වාහක නෙවෙයි. යා සාමාන්‍ය පුතා. සාමාන්‍ය ඒ කියන්නේ නිරෝගී පුතෙක්. සාමාන්‍ය පුතා. බලන්න මෙන්න ඊළඟ අවස්ථාව. මෙතන මෙවැනි ජන්මාණු සංශ්ලේෂණයක් වුණොත් ඔබට පේනවද අම්මා තාත්තා දෙන්නගෙන්ම මේ අම්මා තාත්තා දෙන්නගෙන්ම සිම්පල් H ලැබෙනවා. එහෙනම් මේ දුව කවුද? රෝගී දුවක්. මෙයා හිමෝෆිලියා රෝගී දුව. මෙයා බිහිවෙන්න පෙර මවගේ ගර්භාෂය තුලදීම මියන්නත් පුළුවන්. මාරක ජාන බලපෑම නැත්තම් ඒ බිහි වෙලා කුඩාවදියේදීම මියන්න පුළුවන්. කිසිවිටක මෙවැනි හිමෝෆිලියා රෝගී ස්ත්‍රියක් නම් ඊළඟ දරු පරම්පරාවක් හදන්න ජීවත් වෙන්නේ නැහැ. මෙයා කාලේ මැරෙනවා. මේ අවස්ථාව බලන්න. දැන් ඔබට පේනවද මෙතෙන් තියෙන්නේ XY එක්සල සිම්පල් H. මෙයා කවුද? රෝගී පුතා. දැන් ඔබ දැක්කා අම්මා තාත්තා දෙන්නටම ලෙඩේ නෑ. හැබැයි නෑ මවට රෝගී නැහැ. පියා රෝගී තත්ත්වයේ තියෙනෝනේ. පියා රෝගී. ලැබෙන දරුවෝ 4 දෙනෙක්. ඒ දරුවන් 4 දෙනෙක් ලැබෙනකොට මොකද වෙන්නේ? දෙන්නෙක්ම කෙලිම රෝගී. රෝගී දුව, රෝගී පුතා. ලැබෙන දරුවන්ගෙන් 50%ක්ම රෝගී වෙනවා. ඒ වගේම ඉතිරි දරුවන් වෙනුත් සාමාන්‍ය වෙන පුතාලා දුවරු වාහකයි. එහෙනම් මේක ප්‍රසත වශයෙන් දැක්වුවොත් බලන්න වාහක දුවරු 25%, සාමාන්‍ය පුතුන් 25%, රෝගී දුවරු 25%, රෝගී පුතුන් 25%. දැන් අපේ ප්‍රශ්නක දහන්න පුළුවන්
ලැබෙන දරුවන්ගෙන් කවර ප්‍රසවයක් රෝගීද කිව්වොත් දුවරු පුතුන් දෙකම එකට එනවා 50%. නේද? එතකොට රෝගයෙන් තොර ප්‍රසවය 50%. වාහක දරුවන්ගේ ප්‍රසවය 25%. එතකොට මේ විදිහට මේ අපි ගත්තේ ලිංග ප්‍රතිබද්ධ රෝග යටතේ එක් අවස්ථාවක් හිමොෆීලියාව. ඔය විදිහටම වර්ණාන්තාවයක් ගෙනියන්නේ වර්ණාන්තාවය ගෙනියන ඇලීලා තියෙන්නේ X වර්ණ දේහේ ඒ Y වල පිටන්නේ නැහැ. එතකොට මේ විදිහට අපිට ඒකේ ප්‍රවේණිගත වීම ලියන්න පුළුවන්. හැබැයි හිමොෆීලියා වගේ වර්ණාන්තාවයේදී අර මාරක ඉස්ත්‍රයක් ඇති වෙන්නේ නැහැ. මාරක වීමක් වෙන්නේ නැහැ වර්ණාන්තාවයේදී. අපි ඒක වෙනත් අවස්ථාවකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මම හිතන්නේ මේ කියපු සිද්ධිය මාතෘකා දෙකක් මම ගත්තේ. එකක් මානව ලිංග නිර්ණය, ඒකත් එක්ක සම්බන්ධ කරා අපි මානව ලිංග ප්‍රතිබද්ධය නැත්නම් ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණියක් ගැන. ඒ මොනවා හරි ගැටලුවක් තියෙනම් ඔබට අහන්න පුළුවන්. මේක ඔබ නැවත මේක පාඩම එහෙනම් දුන්නාන් පස්සේ ඔබ ඔබේ මතකෙන් නැවත ලියලා බලන්න. අපිට විභාගෙදී වැදගත් වෙන මාතෘකාවක් නිසා. එහෙනම් ඔබට